නොමිනේෂන් දීලා ඉති ඉස්සෙල්ලාම පිළිගත්තේ මෙතනදී. बेबी महत्ते लेनवा लुकुनोना मम्मी आई मत हदिसिये मेंढे किला कॉल करुए කාරණයක් කියන්න එන්න කිව්වේ. ආපු එක හොඳයි. නෝනලේ කියලා ලොකු නෝන මග බලාගෙන හිටියේ. මොකෝ සුමන හදිස්සිය? අනේ මන්ද නෝන. දැන් මාස ගානකින්ද ලොකු නෝන ආපහු එංගලන්තයට යන්න ඕනේ කියන්නේ. ඒ මොකටද? ලොකු නෝනාගේ නෑදෑයෝ දැන් යාව අඳුනන්නේවත් නැතුව ඇති. පිස්සු. ඒක නම් ඇත්ත නෝන. පිස්සුනේ එන්න. උදේ ඉඳලා රෑ වෙනකන් ওই පුටු උට්ට වෙලා පොඩ්ඩ බැරි වුණාම මට කෑ ගහන එක තමයි රාජකාරිය. සුමනා තේ ලෑස්තිද? ඔව් නෝනා. මම යොච්චරික් මං වෙන්නේ. පුතා තේ බීලා ඉන්න. අපි පස්සේ කතා කරමු. මම තේ බොන්නේ නැද්ද?
සුමනා තේ එකක් ගෙනි. අන්න ඒ නිසා සහෝදරවරුනි තීරණාත්මක දිනේ හෙට වරප්‍රසාද කවදාවත් වන්දේසි වල තියලා ධනපති පාලකයෝ අපට පිළිගන්නලා නැහැ. කම්කරු පන්තිය මේ දිනාගෙන තියෙන වරප්‍රසාද ඔක්කොම සටන් වල ප්‍රතිඵල. අන්න ඒක අපි හොඳට තේරුම් ගන්න ඕනේ. තේරුණාද? හෙට පවත්තන ටෝකන් ස්ට්‍රයික් එක සංකේත වල වර්ජනය මුල්ම පියවරයි. අපි බලමු කොම්පැනි කාර්යෝ මොනවද කරන්න යන්නේ කියලා. හැබැයි මේ සහෝදරවරු බොහෝම ඉවසීමෙන් මෙතනදී කටයුතු කරන්න ඕනේ. මුලින්ම ටෝකන් ස්ට්‍රයික් නැත්තම් ජෙනරල් ස්ට්‍රයික්. සහෝදරවරුනි පතල් කම්කරු සටනට ජය වේවා. ලෝක කම්කරු ව්‍යාපාරයට ජය වේවා. සීතා මම ආපහු එංගලන්තයට යන්න හිතාගෙන ඉන්නේ. ඒ අවුරුදු 20ක් විතර තනියම ඉඳලා මට දැන් එපා වෙලා. රෙජීගේ ෆියුනරල් එකෙන් පස්සේ මමත් මැරුණා වගේ. පුතාලත් ආයිත් මෙහි පදිංචියට එන්නේ නෑ නේද? නෑ නේද? ඉතින් මමිට පුළුවන් අපිත් එක්ක ලම්බුවල ඉන්න. මගේ බිස්නස් එකත් පාඩුයි මම මෙහෙ ඉන්න එක. මාවතකම ස්ටේට් එකේ මැනේජ්මන්ට් එකත් මම මෙල් කම්පැනි එකට බාර දුන්නා. මට දැන් මේ රටම එපා වෙලා. රිජිත් නැති වුණා. වසන්ත පුතාත් නැති වුණා. අපේ කාලේ වගේ නෙවෙයි එලන්. දැන් කාලේ හැදෙන කොල්ලන්ට වෙලාව ගැන කිසිම තැකීමක් නැහැ.
අපි පරක්කුණු ඉක්මනට ආව රෙඩිට කාර් එක උනේ වෙන්න. නෑ පරක්කුවක් නෑ. මීටින් එක අවසානයේට. කොහොමද ලන්දාරිය මැච් එක? වැඩි මොනවද මේ ආන්නේ? මෙයා හිටියොත් මැච් එක ගෙනන්න පුළුවන්ද? අදත් නෝන. ඩැඩි මැච් එක ඩ්‍රෝ. අපේ ටීම් එක හොඳට ප්ලේ කළා. මම විකට් 3ක් ගත්තා. විකට් 3ක්. හෙලන් මම අද ගෙදරින් ටිකක් රැ වෙයි. පීට කෝල් කරුවොත් කියන්න මං ක්ලබ් එකට 8 o'clock වලට එනවයි කියලා. නිශ්ශබ්ද වෙන්න. සහෝදරවරුනි. අපි හිතුවා වගේම පාලකයෝ මේ පාරක් අපේ ඉල්ලීම් නොදෙන්න ඉලස්තිය. සංකේත වර්ජනය 100%ක්ම සාර්ථකයි මම කියනවා. ජය වේවා! ජය වේවා! ජය වේවා! හැම කාර්යාලයක්ම හැම වැඩපොළක්ම බහලා දාන්න. හෙට හවස් වෙන කලින් අපේ ඉල්ලීම් නොදුන්නොත් ජෙනරල් ස්ට්‍රයික් එකක් කරන්න බල මණ්ඩලය අනුමැතිය දීලා තියෙනවා. සහෝදරයා සටන මේ පාරත් අතරමඟ නතර කරලා දාලා අපිව පාවලා දෙන්නද ලෑස්තිය? සහෝදරයා ඉතිහාසෙ කවදාවත් එකම වැරද්ද දෙසරක් කළා නැහැ. අපි උසීමෙන් බලමු මොකද වෙන්නේ කියලා. ලොකු නෝනා මට තාමත් බයිනොත් සුමන බයි නැතුව කියපන් මම ලොකු නෝනා එක්ක කියන්නේ නැහැ. ඒ දවස්වල නම් නිතරම දොස් කිව්වා. දැන් නම් ඒ ගැන වැඩි කතා බහක් නැහැ. දැන් හැමතිස්සෙම කියවන්නේ වසන්ත බේබි ගැන. මොනවා කියලාද බැන්නේ සුමන? මහත්තයව රවට්ට ගත්තලු. නෝනට වැඩිය හොඳ කෙනෙක් යෝජනා කරලා තිබ්බලු. වසන්ත බේබියව මරා ගත්තලු. අනේ මන් දන්නේ නෝන ඕවා ඉතින්. වත්තේ අපේ ගෙදර ගැන ආරංචියක් නැද්ද සුමන?
මටත් තේ පැත්තේ යන්න හම්බුන්නේ නෑ නෝනා. මට කොයින්ද ඉතින් එහෙම ස්පාසුව. අනික ලොකු නෝන දාලා යන්නත් බෑනේ. මේ හදාදාන්න කියලා හිටියේ. කොයි ඉතින් මේ වෙලාවක් හම්බුන්නේ නැහැ නේ. ඉතින් ඕක හිතේ හිතින්දලා හරියන්නේ නෑනේ හරමානිස්. ඕක හදා දාන්න එපා. මේ ඉතින් මේ මිනිසුන්ට කිව්වට අහන්නේ නැහැ නේ. මේ වත්තට මේ ඔක්කොම හරක් එවන්නේ. හරමානිස්. හෙට සුමාන කාසි දෙන්නක් තියෙනව නේද ලේබරස්ලට? හෙට උදේන් බැංකුවට ගිහින් ආවොත් හොඳයි නේද? හොඳමයි නෝනා මහත්තයා. වෙහෙ බිහාම පොතක් කියවනවා වගේ. බන පොතක් වෙන්න ඇති මගේ හිතේ. මොකද්ද මේ රහ කර කර කියවන්නේ? සසර සැරිසරන තෙක් ඔබ මගේ. මේ පාරත් විභාගේ ෆේල් වෙන්නද හදන්නේ? එතකොට සසර සැරිසරන තෙක් ඔබ මගේ නෙමෙයි. සසර සැරිසරන තෙක් විභාගේ. ඔය නවකතා පොත් පැත්තකට දාලා පොතක් පතක් බලා ගන්න ළමයෝ. අනේ මමී උදේ ඉඳලා පාඩම් කරලා හරි කම්මැලිනේ. තව ටිකයිනේ. මේ ටිකත් කියවලම් පාඩම් කරන්න. මමීත් කියවලා බලන්නකෝ. හරිම ඉන්ටරෙස්ටිං. අපි ඔය කියවපු කාලේ ගියා ළමයෝ. අපිට දැන් මොන ලව් ස්ටෝරීස්ද? මාස කීයක් වුණාද බලන්න. තාමත් නෑනේ පිළවර. මේකද මෙතන ප්‍රශ්න වෙලා තියෙන්නේ. එහෙන්දක එක සාක්ෂියක්වත් නැහැ නේ මෙතන. ඒක තමයි නඩුව දිග් ගහන්නේ. හෙට මට කැන්ඩි කූට් සෙන්ඩක් තියෙනවා. රංජිත් ෆයිල්ස් ටිකත් අරගෙන හෙට උදේ 9ට ලෑස්ති වෙන්න යන්න. අපි කොයිකට සම්බෙලි දහව සම්බෙමුකෝ. අම්බලා කතා කරමු. see you. එනවා යන්න. හොඳයි. මට අර දිසානායකලා කේස් එකේ ෆයිල් එක ටිකක් දෙන්න. සරත් ඔයා මේ ෆයිල් එක ස්ටඩි කරන්න. ඊට පස්සේ අපිට සාකච්ඡා කරන්න බැරියයි. මම ගෙදර ගිහලා මේක ස්ටඩි කරලා ආපහු හැට දෙන්න. Alright. thank you. Bye. bye. ඒක නෙවෙයි. කවුද දාර ගිලින්න වගේ බලන් හිටපු ගර්ල්? කොයි ගර්ල්ද? මොකද කෙල්ලෝ තුසින් යනන් ඉන්නවද? මං ඇහුවේ එදා අර ස්කූල් මැච් එක දවසේ. මං අඳුරන්නේ නැහැ. එදා තමයි ඉස්සෙල්ලම දැක්කේ. හරි හරි. ඉස්සෙල්ලාම දැක්කේ එදා. ඊට පස්සේ කීසරයක් දැක්කද? හරියට දැක්කා වගේනේ මෙයාගේ කතාව. සැකේ වාසිය විත්තියට හරිද? හ්ම්. ඇන්ටනි මගටම ඇවිල්ලා. හලෝ සර්. ඕ පොඩ නතරක්. මං හිතුවේ සර්ලා එද්දි හුඟක් හවුස් වෙයි කියලා. අපි උදේම පිටත් වුණා නේද? කොහමද දැන් බංගලෝ ක්ලාස්ද? සර්ලා එනවා කියලා කෝල් කළාම මං අස්පස් කරේවා. මේ ටිකේ රබර් මාකට් එක හුඟක් ඩවුන්. අපි මැලේසියාත් එක්ක කම්පීට් කරන්න නම් අපේ ෆැක්ටරිස් මොඩර්නයිස් කරන්න ඕන. පුතා මම ඉංගලන්තේ ඉන්නකොට කේම්බ්‍රිජ් වලට ප්ලේ කරුවා. ලංකාවට ආවට පස්සේ BRC එකට ප්ලේ කරුවා. ඊට පස්සේ පොලිටික්ස් ඉඳ ඔක්කොම සෙල්ලම් නතර කෙරුවා. ඊට පස්සේ මැච් ඔක්කොම පරාදයි.
What about you? Allowed beer. Not for you, young man. Cheers. පුතා එක කතා කරන්න වෙලාවක් නැති හින්දාමයි අපි මේ ගමන දාගත්තේ. ගෙදරදී යූනියන් වැඩවලටයි පක්ෂ වැඩවලටයි යනවා රෙජි. පුතා කෝට්ස් යනවා. අන්තිමට මේ ඔක්කොම පාළුවට යනවා. රටේ ප්‍රශ්න ගෙදර ප්‍රශ්න වලට වැඩිය ලොකුයි නේද? ගෙදර ප්‍රශ්න මුලින් විසඳ ගන්න ඕන රෙජි. පුතා මම කියන්නේ මෙන්න මේකයි. දැන් අවුරුදු ගණනාවකින් අපි මේ වත්ත ගැන හරියට හොයලා බලලා නැහැ. පුතා දන්නවනේ. මට මේවට කොහෙත්ම වෙලාවක් නැහැ. අනික දැන් රටේ හැම තැනම ස්ට්‍රයික්. ළඟදීම ඉලෙක්ෂන් එකක් තියෙන වකට රටේ රාවයක් යනවා. ඒ හින්දා මමයි කල්පනා කළේ පුතාලට මේ වත්තේ මැනේජ්මන්ට් එක සම්පූර්ණයෙන් බාර දෙන්න. ඒයි වත් අපි දෙන්නට බාර දෙන්න. ආපෝ මට බෑ මේකේ පාළුවේ ඉන්න. පුතා මේක විහිළුවක් නෙමෙයි. ඔයාට මෙහි ඉඳන් කෝට්ස් යන්න පුළුවන්. හලෝ අපි අඳුරන්න බැරිද? අපි අඳුරන්න බෑ ආ? අපි දැකලා තුන්දෙනා ෂේප් එකේ මගහරින්න නේ හැදුවේ. අපි අඳුර ගන්න බැරිද? මේ බලන්න කුෂානි මෙයයි කතාව. අපි කොහමද වඳුරන්නේ? නිකම් බොරු එපා. එදා ඔයාලගේ කොලෙජ් එකේ ක්‍රිකට් මැච් එකේදී මම බලාගෙන අපිට චීහ කරනවා. චිය කරන්න වදිනුවේ? වැඩ චරිචය කරන අපිට පිස්සුය. හරි ලිෆ්ට් එකක් ඕනනම් දෙන්න. ලැජ්ජ වෙන්න එපා. නෑ නෑ ඒකත් ඔයාම තියාගන්න. හරි නංගිලා බලාගමුකෝ. වරෙල්ල බයි යන්න.
ස්වාමීනි වැඩ වර්ජනය කිරීම කම්කරුවන්ගේ ශුද්ධ වූ අයිතියක් නීත්‍යානුකූල අයිතියක් එම නිසා මෙම ගරු අධිකරණයට මම ඉතා ගෞරවයෙන් කියා සිටින්නේ මෙම අහිංසක කම්කරු පිරිස සේවයෙන් පහ කිරීම සම්පූර්ණයෙන්ම නීති විරුද්ධ වැඩක් කියලා. ස්වාමීනි මගේ උගත් මිත්‍රයාට විශාල වැරදීමක් වෙලා තියෙනවා. නීත්‍යානුකූල වැඩ වර්ජනයකදී කලින් දැනුම් දීමක් තියෙන්න ඕනේ. සමාගම අපහසුතාවට පත් කරන්න ලංකා සමාජවාදී වෘත්තීය සංගමය කරන ලද කුමන්ත්‍රණයක්. වර්ජනය ගැන දැනුම් දුන්න කාලය ප්‍රමාණවත් මදි. ඒ හින්දායි සමාගමට විසඳුමක් දෙන්න බැරි වුණේ. ඒ අතර මේ සේවක පිරිස වැඩ වර්ජනයක් ආරම්භ කළා. නියමිත කාලයට පෙර දැනුම් නොදී වැඩ වර්ජනය කිරීම නීති විරෝධී. ඒ නිසා මොවුන් සේවයෙන් පහ කිරීම නීති අනුකූලයි. ගරු විනිශ්චයකාරතුමනි පළමු කොටම උගත් නීතිඥවරයාගේ චෝදනාව මුළු මනින්ම මම ප්‍රතික්ෂේප කරනවා. මේ ඉල්ලීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පිළිගත් දින දර්ශනයට අනුව දින 30කට කලින් ඒ කියන්නේ මාසයකට කලින් නීත්‍යානුකූලව දැනුම් දීමක් කළා. නමුත් සමාගමේ ගැන යම්කිසි පියවරක් ගත්තද? නෑ. අන්න ඒ නිසා තමයි ස්වාමීනි මේ අහිංසක කම්කරුවන් මේ වර්ජනය ආරම්භ කළේ. ඉල්ලීම් ලබා නොදෙන විට වර්ධනය කරලා හරි ඉල්ලීම් ලබා ගන්න එක කම්කරුවන්ගේ අයිතියක්. එය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පිළිගත් මූලික කම්කරු අයිතියක්. මෙම අවස්ථාවේදී මහා බ්‍රිතාන්‍යයේ යෝක්ෂයර් ග්‍රැෆික් සමාගමට එරෙහිව එහි කම්කරුවන් විසින් පැවරූ යෝක්ෂයර් නඩුව මම මේ අවස්ථාවේදී ගරු අධිකරණයේ සැලකිල්ලට යොමු කරනවා. Hello. සීනින්ගේ සුවඳක් වාගේ මතකයි ඔබ මට මතකයි සීනින්ගේ සුවඳක් වාගේ මතකයි ඔබ මට මතකයි මගේ මුදු පිනී බිඳ රැසට බට මගේ අටවක සඳ කිරිහිස වෙතිරුණු මගේ අරුණලු බිඳ වනහිස දැවටුණු මගේ වන බිඟුරද දිසඳුන් තවරු දැතක සිහිලස දැනී දැනී රත්ඇඟිලි අතරේ කිසිදානේසු ගීයක සත්සර රැඳී රැඳී දිසාවන් අතරේ
වසන්ත කොහෙන්දයිද මේ රෙකෝඩ් එක? මං අදයි දන්නේ තමස ක්ලාසිකල් මියුසික් ක්ලබ් එකක කෙනෙක් කියලා. මට මාර රැග් එකක් නෙවුනේ. මම අඳුරන යාළුවෙක් ගෙදර ගියා. එයාගේ අම්මා අහන්නෙම ක්ලාසිකල් මියුසික්. මම ওই රෙකෝඩ් එකට ආසයි කිව්වහම ඕක මට ප්‍රසන්ට් කළා. චා. එයාලගේ තව හොඳ රෙකෝඩ්ස් ඇතිනේ. වෙලාවක මාත් එන්නක යන්න. කවුද යාළුවා? කොල්ලෙක්ද කෙල්ලෙක්ද? හරි හරි. කවුරු වුණාම මොකෝ? ඉන්නකො මං එක යනකම්. අද ලොයස්ලගේ ඩිනර් ඩාන්ස් එක. මං ඉන්නේ ටිකක් රැවි. වසන්තට කම්මන්නේ යම් මාත් එක්ක. අද වෙස්ට් ඉන්දීස් ඕස්ට්‍රේලියා ටෙස්ට් මැච් එක. තව ටිකකින් කමෙන්ට්ස් පටන් ගන්නවා. මං ඉන්න. ඇන්ටනි නෙල ෆයිල්ස් එකක් තියලා ගියා. දැන් නම් මත් ආදානතනමක් හොඳයි. මට ආරංචි වුණු ගමන් මම නිර්මලාට කව වසන්තට එන්න කියන්න කියලා. වසන්තලා ළඟදිද මෙහි පදිංචියට ආවේ? ඔව් වත්තේ ඉන්නේ අයියයි මමයි. මමී විතරයි මහගෙදර ඉන්නේ. මිස්ටර් විජේවර්ධනලා ඉන්න කාලේ අපි හොඳට අඳුරනවා. මොකද මගේ හස්බන්ඩ්ත් පොලිටික්ස් කරානේ. හැබැයි මිස්ටර් විජේවර්ධනලා පාටි එකෙන් නන් නෙමෙයි. ඒක නෙමෙයි. වසන්ත කැමති නැද්ද පොලිටික්ස් වලට? අපෝ නෑ. අයියා නම් ඩැඩිලගේ පක්ෂේ ඉන්නවා. මමත් පොලිටික්ස් වලට ආසම නෑ. හස්බන්ඩ් උනත් පස්සේ පොලිටික්ස් වලින් ඈත් වුණා. ඒකෙන් අන්තිමටම නැති වුණා. අන්තිමට අපිට ඉතුරුනේ මේ ඉඩම විතරයි. ඒක නෙමෙයි. වසන්ත HSC කලේ නැද්ද? එක සැරයක් කළා. ෆේල්. එහෙනම් මෙයා වගේම තමයි. බොන්න වසන්ත. දැන් හැදෙන ළමයින්ට ඉගෙන ගන්න උවමනාවක් නැති හැටි. මෙයාගේ වැඩේ දවස් 30ෙම කබල් නවකතා පොත් කියවන එක. මෙයාගේ වැඩේ දවස් 30 ක්‍රිකට් ගහන එක. ලොකු පවුල් වලට ක්‍රිකට් ගහවට පාඩු නෑ. මොකද කොම්පැනි කාරයෝ බලාගෙන ඉන්නවා රස්සාවල් දෙන්න. හොර කෙල්ලට එච්චරයි අඩු. ආයෙත් තමාරු වෙලා වගේනේ. පුතා මේ පුංචි අම්මලානේ නංගියෝ දැක්කේ හුඟක් කලකින්. කොහේ යන ගමන්ද? අද අපේ එල්ලේ මැච් එක. පුංචි අම්මලා දැම්ම යන්නේ නැහනේ. මං ටක් ගාලා එන්න. වැඩියම අමාරුකම් දැන්නේ කොහෙටද? කුස්සියට. ඒ විතරක්ද? බලන්නද කඩේකට ගිහිල්ලා ලේසියෙන් බඩුවක් මුට්ටුවක් අරගන්න පුළුවන්ද? සීනි නෑ, පිටි නෑ, මිරිස් නෑ, පරිප්පු නෑ. පාන් රාත්තලා කරගන්නත් අද පොලිමේ යන්න ඕනේ. තමුන්නාසලා කැමතිද මේ විදිහටම තවදුරටත් දුක් විඳින්න? මාව මරන්න හදනවා. අනේ මාව බේරගනිලා. අනේ මාව බේරගනිලා. අන්න ඒ නිසා තමයි මේ සංවිධානය රට පුරාම ගොඩනගාගෙන යන්නේ. නෝනා එන්න දිගටම රැස්වීම කරගෙන යන්න. මයික් මට එන්න. මේ අම්මලා
අක්කලා අන්න මාර්යා අඬ ගහනවා. උන්ගෙනවා මාව මරන්න. අනේ හදිස්සියක් නෙමෙයි අයියේ. උවමනාවකට දුවගේ කොලෙජ් එකට ආවා. ඒ ගමන්ම ඇවිත් යන්න කියලා ආවා. හංග ඉඳගන්න. අංගොඩ ඉඳලා ගිය සුමාන තමයි එක්කාවේ. කිසිම ගුණයක් නැහැනේ. මොකද්ද බාප්පේ රැස්වීම? මෙදා පාර මේ ඇසෙනේ ඡන්දෙ ඉල්ලන්නේ මමනේ. ගිය බදාදා තමයි මට ওই සංවිධායකම හම්බුනේ. හපෝ යකා බැඳගත්තා වාගේ. අද ඒ කාන්ත සමිතිය පිටවනවා. ඡන්දේ. අර ඇවිත් ඉන්නේ සෝමනෝනා. එයා තමයි ඒ අංශේ සංවිධායක. කොබෙත් එකක් කොත්තක් කරගන්න විදියක් නැහැ නේ. දුවත් ගිහිලානේ රැස්වීම පැත්තේ. පොඩ්ඩක් ඉන්නකෝ. මම ගේන්ට කියන්න. මරන්න හදනවා. අනේ මාව බේරගනිලා. අනේ මාව බේරගනිලා. මරන්නිනවා. මට අරපන්. මට යන්න දීපන්. අනේ මාව අරපන්. අනේ මාව අරපන්. අන්න මාර්යා. කොහොමද පුංචි අම්මේ? එනවනම් දැක්කා. ඒ උනාට රැස්වීමෙන් නැගිටලා එන්න හොඳ නැහෙනේ. මාව මරන්න. අනේ මට යන්න දීපන්. මාව මරන්නිනවා. අම්මට ආයිමත් අමාරුයි. අනේ මන් දන්නේ මොනව කරන්නද කියලා. මල්ලි දවස පුරාම රස්තිය අදු ගහනවා. තාත්තර දේශපාලන පිස්සුව ගහලා. ප්‍රතිපත්තියක් හැටියට ඒ යෝජනාවට මම විරුද්ධයි. හේතුව වමේ ව්‍යාපාරය වෙනුවෙන් අවුරුදු ගාණක් දුක් විඳපු බැටකාපු සහෝදරු පැත්තකට දාලා මේ තීරීම කරපු නිසා රෙජිනෝල් සහෝදරයා මේ ව්‍යාපාරයට විශාල කැපවීමක් කරපු බව ඇත්ත. ඒත් එයාගේ පුතාට මේ සංවිධායකම දුන්නේ කළගුණ සලකන්නද? ප්‍රතිපත්ති තියෙන්නේ ඕනෝන්ලාට වෙනස් කරන්න නෙමෙයි සහෝදරයා. සහෝදරේ හරියට කාරණා තේරුම් නොගෙනයි කතා කරන්නේ. මේක කළගුණ සලකන්න කරපත්වීමක් නෙමෙයි. ජාතික නිදහස් පක්ෂෙන් තරඟට ඉදිරිපත් කළා තියෙන පුංචි බන්න මුදලාලි ලොකු සල්ලිකාරයෙක්. ඒ කියන්නේ සල්ලිකාරයෙක් එක්ක හැප්පෙන අපිත් සල්ලිකාරයෙක් දාන්න ඕන කියලාද? මේක ප්‍රතිපත්ති සටනක්. එහෙම නැත්නම් අපිත් දාමු මුදලාලි කෙනෙක්. එච්චරයි. කරුණා කරලා මේ සහෝදරයෝ දෙන්නම වාඩි වෙන්න. මාවෝ සේතුන් සහෝදරයා කිව්වා වගේ මත ගැටෙන්න ඕන. එතකොටයි අලුත් අදහස් මතුවෙන්නේ. මධ්‍යම කාරක සභාව මේ තීරණය ගත්තේ දීර්ඝව සාකච්ඡා කරලා. මැතිවරණ ඉතාම ආසන්නයි. අනික් ප්‍රධාන පක්ෂ ඔක්කොම දැන් ජනතාවට තිත්ත වෙලා ඉන්නේ. මේ වතාවේ අපිට බලය ලැබෙන ස්ථිරයි. දැන් මම පක්ෂයෙන් එවා තිබෙන පත්වීම් ලිපිය බාර දෙනවා සරත් විජේවර්ධන සහෝදරයාට. ලංකා සමාජවාදී පෙරමුණට ජය වේවා. ලෝක කම්කරු ව්‍යාපාරයට ජය වේවා. මේ මගේ අයියා සරත්. හලෝ. දුව මට කිව්වා වසන්ත අද අයියත් එක්ක එනවයි කියලා. මිස්ටර් විජේවර්ධන්ට නොමිනේෂන්ස් හම්බුණාලු නේද? ඔව්. කන්ග්‍රැචුලේෂන්ස්. තැන්ක්ස්. එන්න ඇතුළට.
එන්න. ෂා. හරි ලස්සන තැනක් නේ. හරියට ගෙස්ට් හවුස් එකක් වගේ. ඒ වුණාට අපි ගෙස්ලව නම් මෙහි නවත්ත ගන්නේ නැහැ. ඔය එන්නේ අපේ ගෙස්ට් හවුස් කීපර්. හර්මානිස් මේ මහත්තුරුන්ට බොන්න තැඹිලි ටිකක් ගේනවද? හොඳයි නෝනා මහත්තයා. මිස්ටර් විජේවර්ධන ක්ලාසිකල් මියුසික් වලට හුඟක් කැමතියි කියලා වසන්ත කිව්වා. එදා මගෙන් බීතෝවන්ගේ සිම්ෆනි රෙකෝඩ් එකකුත් ඉල්ලගෙන ගියා. මියුසික් කරලා තියෙනවද? ඔව්. මම වෙස්ටර්න් මියුසික් කරලා තියෙනවා. අපේ මම ඉඳදී දෙන්නටම හොඳට පියානෝ එක ප්ලේ කරන්න පුළුවන්. ඇත්තද? ඉතින් පොඩි කාලේ ඉඳලම අපිත් මියුසික් වලට පුරුදු වුණා. ෂා. ඒ කොච්චර හොඳද? මම මේ අපේ දුවටත් කිව්වා මියුසික් කරන්න කියලා. කොහෙද? හැමතිස්සෙම කසිකබල් නවල්ස් කියවනවා මිසක් වැදගැම්මකට ඇති දෙයක් කරනවා. මං හරි කැමති ඩොක්ටර් ශිවාගෝ ෆිල්ම් එකේ ලාරාස් තීම් එකට. අහලා තියෙනව නේද? මොකද නැත්තේ? මම ෆිල්ම් එකක් බලලා තියෙනවා. නවල එකක් කියවලා තියෙනවා. මගේ ළඟ ඒකේ රෙකෝඩ් එක තියෙනවා. ඒකේ මියුසික් එකට මම කැමතියි. ඒ තීම් එකට කැමති නෑ. මොකද ඒක කමියුනිස්ට් කමේට අපහාස කරන්න ලියපු එකක්. ඒකයි ඒකට නොබෙල් ප්‍රයිස් එක ලැබුණේ. මම නම් කොහෙත්ම දේශපාලනට කැමති නෑ. වසන්ත මහත්තයාට දුන්නද හරමානිස්? එහෙමයි නෝනා මහත්තයා. ඔහම තියන්න. හරමානිස් මෙදා සැරේ සමාජවාදී පක්ෂයෙන් ඡන්දෙ ඉල්ලන්නේ මෙන්න මේ සරත් මහත්තයාලු. ඉතින් හර්මානිස්ලා ඡන්ද තේ මහත්තයාලට දෙන්නයි කියන්නේ. අපි නම් ඉතින් එදා ඉඳලම ඡන්දේ දුන්නේ පුංචි බණ්ඩා මහත්තයාගේ පක්ෂයට තමා. අනික මේ මහත්තයාගේ පක්ෂයේ උදවියට අම්මෙක් අපෙක් නැහනේ. ඔක්කොම සහෝදරවරුනේ. හත් දෙයිනේ මේ මහත්තයලා නේද කිව්වේ ආගම අභිංග කියලා. කිව්වා යන්නම් කියලා. හවස 5 වෙනකොට මේ හරි රෝමියෝ ජුලියට් වගේනේ. අපි යන්නේ. මම අනිත් අරගෙන ඉන්න. ටිකට් යන්නේ. තනින් බුමි කියාග සොඳුර තොප
දැකිතැන් ඒක ඇත්ත පොඩි ප්‍රශ්නයකට තියෙනවා නම් අර පැංගිරි තෙල් මේ කර්මාන්තේ ගැන කෑ ගහන මිනිස්සුන් අර කොළණිය. අපි අද හවසට ඒ පැත්තට කැන්වස් යන්න තමයි හිතාගෙන ඉන්නේ. කරනවා කියලා කිව්වා නම් ඔක්කොම හරි. අපි මොනාරි කරමුකෝ. නංගි නංගි වාඩින්න. ඒක නෙවෙයි නංගි. මේ පාර වත්තේ වැඩ කරන මිනිස්සුන්ගේ ඡන්දෙට කොහොම හරි මට හරවලා දෙන්න ඕන. එහෙම කොහොමද ඡන්ද අරගන්නේ? ඡන්දේ කියන්නේ මිනිසුන්ගේ කැමැත්තනේ. මිනිස්සු කැමති පැත්තකට ඡන්දේ දුන්නාවේ. එහෙම කියලා හරියනවා නේද හරමානිස්. අඩු ගන්නේ නෑ දැකපට සලකන්න එපා. ඒ ටික මං කරලා දෙන්නම් මහත්තයෝ. මට හොඳට දැකලා පුරුදු මූණක්. මම වසන්ත විජේවර්ධන. ඒ කිව්වේ අපේ නීතින් මතක සහෝදරයෙක්. ඔව්. මාත් අයියාගේ දේශපාලනය කරන්නේ නැහැ වගේ. මං තාම ඉගෙන ගන්නවා. බොහොම හොඳයි. මහත්තයාට ඕන නම් අපේ තරුණ පෙරමුණට බැඳෙන්න පුළුවන්. මෙන්න මේ කියවලා බලන්න. Thank you. අංගී ඔය විජේවර්ධනලා කොමියුනිස්ට් කාරයෝ නිර්මලා දුවට කියන්න ප්‍රවේශමෙන් ආශ්‍රය කරන්නට කියලා. සරත්ල වසන්තලා කාලෙකින් මෙහි යනවා එනවා. දුවගේ හොඳ යාළුවෝ. අපිට නම් පේන්න වරදක් නැහැ. එන අපි ගිහිල්ලා ඉන්න නංගි. මතකයිනේ ලකුණ ස්වස්තිකේ. අපි ගිහින් එන්න. මේවා අපට ෂුවර් ඡන්ද. අපි පක්ෂේ දාලා ගියත් හරමානිස් යන්නේ නැහැ. අපිට කවදාවත් පුංචි බණ්ඩ මහත්තයා අමතක කරන්න බෑ. තව ගෙවල් කීපයකට යන්න තියෙනවා. අපි ගිහිල්ලා එන්න. දෙපීටයි. හොඳයි. තව ගෙවල් කීපයකටම යන්න තියෙනවා නේද? මේ යන ගමන් මේකට කියලා ගියා නම් හරි. ඔව්. දැන් උයාට නෑදකම් මතක් වෙලා තියෙන්නේ. අනේ මන් දන්නේ මොනවද කියලා. බාප්පා පරණ ෆොටෝ එකක්ද කොහෙද? අධිරාජ්‍යවාදයට මේ රට ගැට ගහලා තියෙන මහ ලොකු පෙකණිවැල තමයි අපේ මේ ව්‍යවස්ථාව. සහෝදරයා අපි උපක්‍රමශීලී වෙන්න ඕනේ. ජාතික නිදහස් පක්ෂ ප්‍රධාන සටන් පාඨය ජීවන වියදම අඩු කිරීම. දැන් බඩු මිල අහස උසර නැගලා. ඒ නිසා මිනිස්සු එක පිළිගන්නවා. ඇයි මේ සටන් පාඨය අපි පාවිච්චි නොකරන්නේ? සහෝදරයා සමාජ ක්‍රමයේ මූලික වෙනස් කිරීමකින් තොරව අපි කොහොමද ආර්ථිකය වෙනස් කරන්නේ? සමාජ ක්‍රමය වෙනස් කරන්න මූලික අඩිතාලම දමන්නේ ව්‍යවස්ථාවෙන්. මාක්ස් මොකද්ද කියලා තියෙන්නේ? මාක්ස් මොනවද කියලා තියෙන්නේ? ආර්ථිකයේ නැමැති අත්තිවාරම උඩ තමයි සමාජය ගොඩනැගිලා තියෙන්නේ. ඒක අපි කවුරුත් හිතේ තියාගන්න ඕනේ සහෝදරයා. අන්න එතකොට තමයි අපිට පුළුවන් වෙන්නේ මේ ක්‍රමය වෙනස් කරන්න කවදා හරි. මේ ගියක්කේ ගෙදර යන්නද? මම මේ පොල්ලත්තක් අහුල ගන්න කියලා ආවා. අන්න නෝනම හම්බ වෙන්න මහත්තයෙක් ඇවිල්ලා. මං ගිහිල්ලා එන්න. හොඳයි. මොකද අපේ මේ හදිසියේ රෙකෝඩ් එකක්වත් ඉල්ල ගන්නද? නෑ නෑ එහෙම එකක් නෙමෙයි. මං ආවා වගේ කැමැත්තෙන්. මාව කසාද බඳින්නවද? ඒකත් නරක නෑ. ඒකට කැමැත්ත එපා. ඒකේ ඡන්ද. මම නම් දේශපාලනට හරිම අකමැති. මේ ළඟදී අපේ පුංචි බණ්ඩායියත් ඇවිල්ලා කොළ ගොඩාක් දීලා ගියා. මම නම් කිව්වෙත් නෑ. ඔය කවුරු දිනුවත් එකයි. පාර්ලිමේන්තුවට ගියාම අපිව මතක නෑ. අපෝ පිස්සුද? ඔයාව අමතක කරනවද? බලමුකෝ.
පසේ එන්න සැඟවිමු කුසුම් සෝමා කොහොමද ගෑණි තාමත් ඇවිත් නැහැ. කවුද ඔය කියපු ගෑනු ළමයා? මිසිස් සීතා දිසානායකගේ දුව. සීතා කිව්වේ අර හිටපු VC මෙම්බර්ගේ වයිෆ්. මං මේ මිනිස්සු ගැන එච්චර දන්නේ නැහැ. මොනවා වුණත් පුතා තාම කොලෙජ් යනවනේ. ඕවා ගැන එච්චර හිතන්න ඕනේ නැහැ. කොහොමද සරත් පුතාගේ දේශපාලන වැඩ? මට ආරංචිය හැටියට නම් එච්චර හොඳ මදි. සරත් පුතා මට මේ කිසි දෙයක් කියන්නේ නැහැනේ. ඔය පොලිටික්ස් එකට තව ඉගෙන ගත්තා නම් කොච්චර හොඳද? දැන් බලන්න. ඔය දේශපාලනේ කරන්න ගිහලා රෙජීලට මොකද උනේ? හන්දිමට තිබුණු දේවල් ඔක්කොම නැති කරගත්තා. මම ක්ලබ් එකට යනකම් වතරත් යනවා. සරත් පුතාට කියන්නේ මෙහෙ ඇවිත් යන්න කියලා. මට කාරණාවක් තියෙනවා එයත් එක්ක කතා කරගන්න. හැබැයි මම දැක්කර අප්පුවා මේ කඩේ ළඟ කොඩි වලක් කපනවා. නෑ නෑ පුදුම බය වෙන්න බෑ ඒක දවස් පුරා තමයි. නමුත් ඉතින් ඒක වෙන්නේ නෑ. ගැන බලන්න ඒක. අපේ කට්ටිය. ඉතින් වෙන කපනවා නම් කවුරු හරි අල්ලන්න මට බාර දෙන්න. මම කවදාකවත් එහෙම වෙන්නේ ආයි. මේක බාර දීලා තියෙන්නේ වැඩි. දැන් එතකොට ස්ටේජ් එක වැඩි කොහොමද? ස්ටේජ් එකට හන්දාවට වදින්න. එන්දපා තොපියකෙක්වත් එන්දපා මං තොපිය මරනවා. මේ ඉස්සරහට මම මරනවා තොපිය. අතරපම මම මරනවා. එපා මාව අතරපම. අනේ මාව මරන්න මම අතරපම. බේ අටේ ඔෆිස් කාමරේ වාඩිලා ඉන්න. අයියෝ මාව මරන්න. ඔෆිස් කාමරේ ඉන්න. මයික් වටේනවා. අනේ අයියෝ මාව මරන්න එපා. අයියෝ කියලා බැලුවොත් හොඳයි ඒගොල්ලෝ කොහොමද සතුටුවෙනවා. ආ. මේක ගිරිගිලා යනවා නේද? අපිත් වැඩ කරගෙන යනවා. අර වැඩට දෙන්නා නම් හොඳයි නේද? ඕක මේ ඔයගොල්ලෝ තන්නේ යන්න ඔයකට සමන්. ඕක තව ටිකක් කීනියට කපන්න. මං කිව්වනේ ඉස්සෙල්ලා. ඔය ඉඩිකොල ටික දෙන්න මං කරන්න. ඔය ටික දෙන්න. මාමා. අපිට ඡන්දෙ දෙනවනේ. අපේ පරම්පරාවෙ ඉතින් මුදාජ් මහත්තයලා තමයි ඒක වෙනස් කරන්න කැපුවත්. එහෙනම් 100 ඉතින් ඉස්සර ඉඳන් මේ දුර්න කට්ටිය. මේ පිහිය කොහෙද දැන් අර මාසෙන් තව සරත් මහත්තයාගේ වැඩේ උදේටයි හැන්දෑවටයි සීතනෝනගේ බංගලාවට රින්ගන එකයි. මුදලාලි මහත්තයෝ අද රැයටම ගහමු හොඳ කැලෑපත්‍ර පාරක් ගම පුරාම. මේක හොඳ අවස්ථාවක්. මුදලාලි මහත්තයා මේ ගැන කරදර වෙන්න ඕනේ නෑ. මං කරන්නම් වැඩේ හරියට. අනික අපි මේක කෙරුවයින් පස්සේ ඡන්දෙ හිඟ එක එකාගේ ගෙවල් ගානේ අපිට යන්න වෙන්නේ නෑ. මුදලාලි මහත්තයා පාර්ලිමේන්තුවට යනවාමයි. ඒක කිරිගහට යනවා වගේ. එකක් අමතක වුණා. යකෝ සීතා කියන්නේ මගේ මැරිච් අයගේ පවුල. ඕකේ මගේ මුන්නේ දැලි ගෑවෙනවා. උඹලා ඔකට කලබලෙන්න ඕනේ නැහැ. අනික උඹලා අපි දැක්කය. මොනවද ආයි දකින්නේ? මගේ දැහැීම දැක්ක එකේ. අනික මුදලාලි මහත්තයා රෙන්ද
මුළු පළාතම මේක දන්නවා. වාමාංශික පක්ෂිකින් නාම යෝජනා ගත්තට ධනපතින්ට බෑ පන්ති ලක්ෂණ අතාරින්න. සරත් සහෝදරයා ස්වයං විවේචනයක් නොකළොත් අපි තීරණය කළා සහයෝග දෙන එක නවත්තන්න. තේරුණාද? දුරදිග බලන්න නැතුව මට චෝදනා කරන එක සම්පූර්ණයෙන් වැරදි. කොහොමද කියන්නේ ධනපති පන්තියට මම කම් කරුව පාව දෙනවා. අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඔය සහෝදරයාගේ පැවැත්ම තුලින්ම ඒ පාවා දීම කරලා ඉවරයි. අනික ධනපති පන්තියට ඕන කරන සේරම තුරුම්පු ටිකක් දීලා ඉවරයි. හැම තැනම කතා වෙන්නේ ඔය සහෝදරයාගේ අනියන් සම්බන්ධ ගැන. කිම කෙනෙක්ගේ පුද්ගලික ජීවිතේ ඇඟිලි ගහන්න කාටවත් අයිතියක් නැහැ. ඒ කතාව වැරදි සහෝදරයා. පුද්ගලිකට දෙවි ජීවිතයක් ගෙනියන්න බෑ. සහෝදරයා මං කියන එක හොඳින් අහගන්න. වයින් වරෝනේ නැහැ. ඔය කියන්නේ මම සීතා දිසානායකගේ ගෙදර යන එක ගැනනේ. මොකද්ද ඒ තියෙන වැරද්ද? වැරද්ද? මේක ලංකාව. එංගලන්තේ නෙමෙයි. නෑදෑ සහෝදරකම් අඳුරන්නේ. ගම නගරේ අඳුරන්නේ. සීතා කියන්නේ කවුද? සහෝදරයාගේ මල්ලි බඳින්න ඉන්න ගෑන් ළමයාගේ අම්මා. මොකද්ද නෑදෑකම? සීතාගේ දුව මගේ මල්ලි බැන්දේ නැත්තම්. සීතා කියන්නේ තවත් එක් ගෑණියෙක් විතරයි. සහෝදරයා කියවලා තියෙනවද එංගල්ස්ගේ Origin of Family Private Property and State කියන පොත? මං හිතන්නේ ඒක සිංහල පරිවර්තනයක් ඇවිල්ලා තියෙනවා ළඟදී. එහෙම නේද? ඔකේ යන්න. දුවට මං කියන්නේ මේ සම්බන්ධය නවත්තලා දාන්න කියලා. ඇයි අම්මා එහෙනම් මුලින් කැමති වුනේ? පැහිච්චකම් පඬිතකම් වලින් වැඩක් නැහැ. කොටින්ම මං කැමති නෑ ඔය කසාදෙට. සරත් කැමතිත් නෑ. අම්මා සරත්තු බඳින්න දීතාගෙන ඉන්නේ. ඒකයි අපේ සම්බන්ධයට අකමැති. අම්මේ අම්මේ ආවල් දෙයකට බෙරිහන් දෙනවද නෝන මහත්තයා? සමාව දෙන්න බැරි වරදක් නෙවෙයිනේ බේබි හාම කරලා තියෙන්නේ. අනික තරුණ ළමයිනේ. තමුසේ කවුද මට දැනුමුතුකම් දෙන්නේ? මේක මගේ ගෙදර. මෙහි වැඩ කරන්නේ මට ඕන විදියට. එහෙන් බැරි කෙනෙකුට මෙහි යන්න පුළුවන්. අනේ අම්මේ මට සමා වෙන්න අම්මේ. මට සමා වෙන්න. අනේ මගේ රත්තරන් අම්මේ මට සමා දෙන්න. නේ වරේ අංගි නටපුවා එලි වෙලා.
අර මේ තියෙන තරත් එකතු කිරීම තියෙන බෑන නැන්ද රජමගු සම්බුද්දස්ස කාලේ සමාජවාදී අයියා සීතා වඳුරගත්තේ මං හින්දා. ඒක තර්කයක් නෙමෙයි. කොහොම අඳුරගත්තත් මොකද? හැබැයි මගේ පුද්ගලික ජීවිතයට ඇඟිලි ගහන්න පවුලේ අයටත් බෑ, පක්ෂයේ අයටවත් බෑ. You understood? අපටයි පාරේ බහින්න බැරි. අද පාරවල් බෝක්කවල ගහලා තියෙන කැලෑපත්තර දැක්කද? So what? කැලෑපත්තර නෙවෙයි ඊට එහා දෙයක් ගැහුවත් I won't give a shit to anyone, all right? මං ඔය සත පහකටවත් ගණන් ගන්නේ නැහැ. මට තේරෙන්නේ නැහැ නෝන මහත්තයාට මොනවා වෙන්න යනවද කියලා. මම මේ කියන්නේ නෝන මහත්තයාට තියෙන ආදරේට. මම නෝන මහත්තයාව දන්නේ පුංචි කෙල්ල කාලේ ඉඳලාමනේ. අපේ හත්මුතු පරම්පරාවම ජීවත් වුණේ නෝන මහත්තයාගේ පිටින් තමයි. මට තේරෙනවා හර්මානිස් කියන දේ. ඒත් හර්මානිස් දන්නවා මම පහුගිය අවුරුදු 10ක් තිස්සේ තනියම ගෙවපු ජීවිතේ. මගේ තනියට හිටිය හර්මානිස් විතරයි. මට ඒව අමතක නෑ. මගේ මුළු ජීවිතේ මේ විදිහට ගෙවන්න ඕනද දෙයනේ. නංගිව හම්බෙන්න කියලා මම හුඟක් දවසක ඉඳලා හිතාගෙන උන්නේ. ඒත් කොහෙද වෙලාවක් තිබුණා මේ ඡන්ද වැඩ හින්දා. නිර්මලා දුව පේන්නේ නැත්තේ කොනංගි. කුස්සිය පැත්තේ ඇති. අලුත් ජෝඩුවත් මෙහෙමද පදිංචි නංගි? අනේ මන් දන්නේ මම මේක කොහොම කියන්නද කියලා. නංගි දන්නවද? ඔය සරත් විජේවර්ධන මේ යන්නේනේ ගැන කයි කතන්දර හැදලා කියලා. කයි කතන්දර? කයි කතන්දර නෙමෙයි. ඇත්ත. ගම පුරාම කැලෑපත්තර ගහලා දැන් එනවා මෙතන සුදන වෙන්න. මුළු පවුලෙන් බූදලේ ඔක්කොම බදාගත්ත මදිවට දැන් එනවා මෙතන හොඳ නරක කියා දෙන්න. ඔන්න මන් නරක ගෑණී කියන්න එපා. හොඳ හිතින් බහිනවා මෙතනින් දොට්ට. ඔව් මං සරත් විජේවර්ධනව කසාද බඳිනවා. තමසට පුළුවන් දෙයක් කරනවා. මෙයාට ආගමක් ධර්මයක් නැහැ. ජාති අජම්මයක් නැහැ. අම්මෙක් අප්පෙක් නැහැ. හැමෝම සහෝදරයෝ. තාත්තා සහෝදරයෝ. මේ මාක්ස්වාදීකින්ෙන් මේ රට බේරා නොගත්තොත් අවුරුදු 2500ක් පෙරලි අපේ සංස්කෘතිය ඉවරයි. අපේ සભ્યත්වය ඉවරයි. අල්ලගේ දෙවියන් ගන්න. ගන්නද අපුඩියක්. ඔය පක්ෂේ නායකෙක් තමයි කිව්වේ අපේ දුටුගැමුණු රජුරෝ ගඩොල් මොඩෙක් කියලා. ඒ කියන්නේ අපේ රට ජාතිය ආගම බේරාගත්තු දුටුගැමුණු මහරජුරෝ ගඩොල් මොඩෙක්. මෙයාගේ මිනිසුන්ට මේ රටේ ඉඩක් දෙනවද? නැහැ මහත්කරුණේ.
ලැජ්ජයි මහත්තුරුනි මේගොල්ල කෙරුවා කියන්නේ ඒත් නොකියා බැරි නිසා මේක කියනවා ඔය සරත් විජේවර්ධන කසාද වන්දින්නේ කවුද තමාගේ සහෝදරයාගේ පවුලගේ අම්මා සමායන්ට නාමනේ මහත්වරණි මිට වඩා දීර්ඝව මම කතා කරන්නේ නැහැ මතක තියාගන්න මේ වාසේ විශ්වෙන්දා උදෙන්ම චන්ද පොළට ගිහින් ස්වස්තික ලකුණට කෙලින් කතරේ ගහලා අපේ ජයග්‍රහණය තහවුරු කරලා සිල්ලෙමින් මම තමුන්නාන්සලාගේ අවසර ගන්නවා නිලන පලාපල පුදුම පලාපල තානම් ගහේ සඳ මඩල රිදී රැස් කලඹ මුදාහල් සුදවල මුතු මල් පලස විදාහල් මල උන්ගේ නගරය පමණද අපට නිදහසේ ගැවසිය හැකි තැන් මිහිගෙබෙහි උකුසුවෙස් යුග සංගවාහල විෂමුසුබස් කටු පඳුරනවාහල මලවුන්ගේ නගරය පමණද අපට නිදහසේ ගැවසිය හැකි
ජනතාව වීදි බැස්සවීමෙන් තෘප්තිමත් වූ අපි ඉන් එහා ගමනක් නොසිතුවෙමු. 64 සභාගයේද එවන්නකි. වමේ ව්‍යාපාරයේ මුල සිටම ඇමීබාවන් මෙන් බෙදුණු අපි විමුක්තිය සොයා වැළඳගත්තේ වැරදි පිළයි. මුළු ඉතිහාසය පුරාම න්‍යායවාදීන් වූ අපි ව්‍යවහාරයේදී මේ රට කුමක්දැයි තේරුම් නොගත්තෙමු. මෙහිදී මට අපේ පිළේහුන් ගුණවර්ධන සහෝදරයාගේ කියමනක් මතක් වෙයි. එය අනාගත පරපුරේ දැනගැන්මට නැවත මම මෙසේ සටහන් කරමි. දේශීයත්වයෙන් තොර මාක්ස්වාදය බෙල්ලන්ගෙන් තොර මුහුදු වෙරළක් වැනිය. මිසිස් විජේවර්ධන අකමැති නැතුව ඇති මේක විකුණුණාට නේ? අපෝ නෑ. දැන් කවද්ද ඉඩම ලියන්නේ සරත්? අපි හිතුවේ මේක ලබන සෞන්දර්යය යොදා ගන්න කියලා. එහෙම හොඳයි. එහෙමනම් අපි ගිහිල්ලා එන්නම්. අපි ගිහිල්ලා එන්නම්. මොකද හැංගෙන්නේ? අනේ එන්න. අතරින්. අතරින් නැගිටින්න බෑ. අතරින්. අයින් වෙන්න කිව්වේ. යන්න දෙන්න. යන්න දෙන්න අපි මොකටද දෙක කඩ බය වෙන්නේ? අනේ මෙහාට මෙච්ච හරියට. ඉතින් අරින්න නෑ. අයින් වෙන්න. අතරින් බා. අතරින් නැග කිව්වේ බා. අතරින්. ප්ලීස් මෙහෙන් ඉන්න. අයින් වෙන්න කට්ටකට. සීනිමවක් තියෙනවා. කට්ටකට වෙන්න. අනේ යන්න දෙන්න මට. මෙහාටලා ඉන්න දෙන්න සරත්. අනේ ඒක කොට තුර කරන්න යන්න. අනේ ප්ලීස්. අරම. අනේ. අනේ. අනේ තොපිලට බයින්න. අනේ අතරින්ද. අනේ කියන දේ අහලා එන්න. අනේ තොපිලට බයින්න බම. අරන තොපිලට. කෙක් විතර කරන්නේ. සැඩරල පිරලෙන ගිරි කඳුරු යන මඟ දෙපසේ කටු පඳුරු කැරවුම් අවමන් කැටමුගුරු පෙම්ලොව සුපුරුදු උද පඳුරු මිතුරන් විසගත් පස මිතුරන් කඩුදුමු තෝමර ගත් රකුසන් බලි බිලි විමසන රුදු කුකුසන්